ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක පළවෙනි කතාපොත සුනක ශාපය අද 14 වෙනි පරිච්ඡේදය බැස්කවිල් රුදුරු බල්ලා. අපි කතාවේ අවසානයට ලං වෙලා ඉන්නේ. අද කොටස ගොඩක් රසවත් වේවි. එහෙනම් බුරියා කතාව කියන්නයි රෙඩි වෙන්නේ. ගයිස් ඔයාලා අහන්න ලෑස්තිද? හරි එහෙනම් බුරියා නවල්ස් YouTube channel එක subscribe කරන්න. බෙල් එකත් click කරන්න. එතකොට ඔයාට notification එකක් එයි මං කතාවේ කොටසක් දාපු හැටියෙම. ඒ link එකෙන් ඔයාට එන්නත් ලේසියිනේ. අද කතාවේ 17 වෙනි කොටස. අපි යමු එහෙනම් කතාවට. ෂෝලොක් හෝම්ස් ගැන විස්තර කියද්දී ඔහුගේ එක් දුර්වලකමක් ලෙස ඒ දුර්වලකමක් නම් හැඳින්විය හැකි එකම එක දෙයක් ඇත. ඒ නම් තමා කිරීමට අදහස් කරන කාර්ය ගන්නා ක්‍රියාමාර්ගය කල්තබා කිසිවෙකුට හෙළි නොකිරීමයි. මෙයට එක් හේතුවක් වන්නට ඇත්තේ මෙවැනි කටයුත්තකදී නායකත්වය ගැනීමට ඔහු තුළ තිබූ කැමැත්ත විය යුතුයි. පරීක්ෂණයේ සාර්ථක ලෙස විසඳා අවසාන තම වටා සිටින්නන් මවිතයට පත් කිරීමට හෝම්ස් ආශා කළේය. අනෙක් හේතුව පරීක්ෂණය රහසිගතව සිදු කිරීමට තිබූ අවශ්‍යතාවයේ බව නොඅනුමානය. පරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන ආකාරය අනන්‍යයන්ට කල්තබා හෙළි කිරීමෙන් රහස්‍යභාවය අඩුවීමේද අවදානමක් ඇත. එසේ වූවොත් රාජකාරිය අසාර්ථක වන නිසා සමහර විට ඔහු මෙවැනි මගක් ගන්නවා විය යුතුය. කෙසේ වෙතත් මුල සිටම සියලු දේ රහසිගතව තබා ගැනීමෙන් සිදුවන්නේ පරීක්ෂණයට සහාය වන්නන්ගේ සිත්වල ඇතිවන අප්‍රසාදය සහ නොසතුටුය. මෙම තත්වයෙන් මම බොහෝ විට සිත් වේදනාවට පත් වී ඇත්තෙමි. එහෙත් එදා රාත්‍රියේ ඩාට්මෝර් විල්ලුවේදී අන්ධකාරයේ කළ දිගු ගමනේදී තරම් පීඩාවක් මින් පෙර කවදාවත් මම නොවින්දෙමි. අප ඉදිරියේ තිබුණේ මහා බැරෑරුම් කටයුත්තකි. මේ එම අවසන් සටනට අප සූදානම්ව සිටින මොහොතයි. එහෙත් ඒ ගැන කිසිවක් හෝම්ස් අපට හෙළි කළේ නැත. මට කල හැකිව තිබුණේ ඔහුගේ ඉදිරි සැලැස්ම අනුමාන කිරීම පමණකි. මොහොතින් මොහොත අප වෙතට ලං වෙමින් තිබූ වික්‍රාන්විත කටයුත්ත මුහුණ දීමට සූදානමින් මගේ ස්නායු උත්තේජනය වී තිබිනි. අප ගමන් කළ පටු මාර්ගය දෙපස හිස්ව තිබුණු දුටු විට මෙන්ම සීතල සුළං අපේ මුහුණ සිප ගනිද්දී අප යලිත් වරක් විල්ලුවට ළඟා වී ඇති බව මට වැටහිණි. අශ්වයන් ඉදිරියට තැබූ සෑම පියවරක් පාසාම කරත්ත රෝදය කැරකෙන සෑම වටයක් පාසාම අපි ශුවේශයතම වික්‍රමාන්විතයට ළඟා වෙමින් සිටියෙමු. අප ගමන් කළේ කුලියටගත් අශ්ව කරත්තයකිනි. එහි රියදුරා අප නාදුනනෙකි. එබැවින් අපට පැවිරී ඇති බාරදුර කටයුත්ත ගැන නිදහසේ කතා කිරීමට හැකියාවක් නොවිය. සිත කැළඹී ආවේගයට පත්ව තිබියදීත් අපට කතා කිරීමට සිදු වූයේ සුළුසුළු නොවැදගත් දේවල් ගැනයි. දැඩි උත්සාහයක් දරා සිතේ හැඟීම් පාලනය කරගෙන සිටීම බලවත් අපහසුවකි. අන්තිමේදී මගේ හිතට විශාල සහනයක් දැනින. ඒ අපේ රථය ෆ්‍රැන්ක්ලන්ගේ නිවස පසු කර යන ආකාරය දැකීමෙනි. ඒ අනුව අප සිටියේ බැස්ක්වෙල් මන්දිරයටත් ක්‍රියාන්විතය පැවැත්වෙන පිටියටත් නුදුරෙනි. බැස්ක්වෙල් මැදුරේ ඉදිරි දොරටුව දක්වාම අශ්ව කරත්තය ගෙන නොගියෙමු. මැදුර වෙතට වැටී තිබූ පාර ඇරඹෙන ගේට්ටුව අසලදී අපි රියෙන් බැස්සෙමු. මීළඟට කුලීකරුවාට මුදල් ගෙවා එවලේම ආපසු ක්‍රුම්බටේසිය වෙත යන මෙන් ඔහුට දැනුම් දුන්නෙමු. ලෙස්ට්‍රේඩ් ඔබ ළඟ රිවෝලයක් තියෙනවද? හෝම්ස් ඇසීය. පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණට නැගුණේ සිනාවකි. කලිසමක් මගේ ඇඟේ තියෙනවා නම් ඒකට පිටුපස සාකුවකුත් තියෙනවා. පස්ස සාකුවකුත් තියෙනවා. පස්ස සාකුවකුත් තියෙනවා නම් ඒකේ ආයුධයකුත් තියෙනවා. බොහොම හොඳයි. අපි දෙන්නත් හදිසි අවස්ථාවකට සූදානම් වෙලායි ආවේ. හෝම්ස් කීය. මේ සිද්ධිය මොකද්ද කියා ඔබ කිසිම දෙයක් විවෘතව කියන්නේ නෑනේ හෝම්ස් මහත්තයා. දැන් මොකද්ද මේ සෙල්ලම? බලාගෙන ඉඳීමේ සෙල්ලමක්. මේක එච්චර ප්‍රසන්න තැනක් හැටියට මට නම් පෙනෙන්නේ නෑ. ඇත්තමයි. ලෙස්ට්‍රේඩ් කීවේ හම සීතල සුළං රැල්ල සමග වෙලිලා යමිනි. අඳුරින් පිරුණු කඳු බෑවුම් දෙසත් විශාල විලක් මෙන් ඈතින් දිසුණු මීදුම් කලාපයක් දෙසත් ඔහු net යොමු කරගෙන සිටියේය. ඒ ග්‍රිම්පන් මඩගෝරුවට ඉහළින් එකතු වී තිබූ මීදුම් වලාවය. අපට ඉස්සරහින් මට පේනවා ගෙදරක දල්වා ඇති පහන්. ලෙස්ට්‍රේඩ් කීය. ඒ තමයි මෙරිපිට නිවස. හෝම්ස් කීය. අපේ ගමන කෙලවර වන්නේ ඊට ටිකක් මෙහයින්. ඔබට ශබ්ද නගා කතා කිරීමට අවසර නැහැ. කියන දෙයක් කොඳුරලා කියන්න පුළුවන්. අනෙක පායැඟිලි වලින් වගේ ශබ්ද නොනැගෙන විදියට අඩිය තියන්න. හෝම්ස් උපදෙස් දුන්නේය. අපි මෙරිපිට නිවස දෙසට නිශ්ශබ්දව ගමන් කළෙමු. එහෙත් නිවසට යාර 200ක් පමණ තිබියදී හෝම්ස් අප නැවැත්තිය. මේ ඇති. ඔහු කීය. දකුණු පැත්තේ තියෙන ගල් පර්වතවලට මුවා වෙලා අපිට හැංගිලා ඉන්න පුළුවනි. අපි මෙතනද ඉන්න හදන්නේ. ඔව් අපි හැංගිලා බලාගෙන ඉන්නේ. සූදානමින් ඉන්නේ මෙතන ඉඳගෙන. ලෙස්ට්‍රේඩ් ඔබට පුළුවනි මේ වලක් වගේ තිබෙන පහත් බිමට යන්න. වොට්සන් ඔබ මෙරිපිට නිවසට ගිහින් තියෙනවා නේද? කාමර තියෙන්නේ මොන පැත්තේද කියලා කියන්න ඔබට පුළුවන්ද? මේ පැත්තේ කෙළවරේ නම් ලැටිස් ගහපු ජනෙල් වගේක් තියෙනවා. ඒවා මොනවද? මං හිතන්නේ ඒ කුස්සිය ජනේලය. ඊට ඉදිරියෙන් තියෙන කාමරය මොකද්ද? අර බොහොම දීප්තිමත් ආලෝකයක් තිබෙන තැන. සැකයක් නැහැ. ඒක නම් කෑම කන කාමරය. මම කීවෙමි. වීදුරු ජනේල වහලා වුණත් ජනේලවල තිර රෙදි ඇරලා. හොඳින් දන්නවා නේද වොට්සන්? ඔතන ගෙමිදුලෙයි පාරේ පිහිටීම. හිස බාගෙට පහත් කරගෙන ශබ්ද නොකර බොහොම හැමින් ඉදිරියට යන්න. ගිහින් බලන්න ඔවුන් මොනවද කරන්න කියලා. දෙයියන්ගේ නාමෙන් අපි ඔවුන් දිහා සෝදිසියෙන් බලාගෙන ඉන්න බව දැනගන්න ඉඩ තියන්න එපා. මම පායැඟිලි තුඩු වලින් පාර දිගේ ඉදිරියට ගියෙමි. කුරු වී ගිය පළතුරු ගස් වටා තිබූ මිටි තාප්පයට ලං වූ යෙමි. එහි සෙවණැල්ලට මුවා වී ඉදිරියට ගොස් ජනෙල් රෙද්දක් නොතිබුණු ජනේලය වෙත පැමිණියෙමි.
ඒ හරහා මට නිවස ඇතුළත දැකීමට හැකි විය. ඒ කාමරයේ සිටියේ පිරිමි දෙදෙනෙකු පමණයි. ඒ ස්ටෙපල්ටන් සහ සර් හෙන්රි දෙදෙනාය. රවුම් මේසයක් දෙපස මූණට මූණ ලා වාඩි වී සිටි ඔහු දුම්පානය කරමින් සිටියහ. වයින් සහ කෝපි ඔවුන් ඉදිරියේ තබා තිබින. ස්ටෙපල්ටන් බොහෝ ප්‍රාණවත් බවකින් කතා කරමින් සිටියේය. ඒත් සර් හෙන්රි බීතියටපත් වී සුදු මැලිව සිටි අයුරු මම දුටුවෙමි. භයංකාර සිදුවීම් ගැන අපකීර්තිමත් ඉතිහාසයක් තිබූ විල්ලුව ගැන ඔහුට සීවන්නට ඇත. ඒ හරහා තමා තනිව ආපසු යන ගමන ගැන සීවි ඔහු දැනටමත් බීතියටපත් වී සිටිය විය යුතුය. ස්ටෙපල්ටන් පුටුවෙන් නැගිට කාමරයෙන් පිට වී ගියේ මා බලා සිටියදීමයි. ඒ අතරේ සර් හෙන්රි තව වීදුරුවකට වයින් පුරවා පුටු ඇඳට හේතු වූයේ සුරුට්ටුවක් උරුමිනි. මුලින්ම මට අසන්නට ලැබුණේ දොරක් ඇරෙන ශබ්දයකි. මීළඟට බොරළු පොළොවක් මත ගමන් කළ කිසිවෙකුගේ බූට් සවත්තුවල ශබ්දය අසන්නට ලැබිනි. ඔහු කවුරුන්ද වුවත් ඉදිරියට ගමන් කළේ මා සැඟවී සිටි කෙටි තාප්පයට අනෙක් පැත්තෙනි. මද වේලාවකින් මම තාප්පයට උඩින් බැලිමි. ස්ටෙපල්ටන් ඉදිරියට ගොස් වත්තේ කෙළවරට තිබූ මඩුවක් ඉදිරියේ නැවතුණේය. ඉන්පසු යතුරු තහඩුව යතුරක් කරකැවුණු ශබ්දය සහ ඔහු මඩුවට ඇතුළු වුණු ශබ්දය මට ඇසිනි. ඉන්පසුව මඩුව ඇතුලින් අසන්නට ලැබුණේ සතෙකුගේ දැඟලීමක් වැනි අමුතු ශබ්දයකි. ඔහු ඇතුළත සිටි කාලය මිනිත්තුවකට වැඩි නොවේ. ඉන්පසුව තවත් වරක් යතුර කැරකෙන ශබ්දය සහ ඔහු තාප්පයේ අනෙක් පැත්තේ නිවස දෙසට ගමන් කළ ශබ්දය අසන්නට ලැබිනි. ඔහු කලින් සිටි කාමරයට ඇතුළු වී සර් හෙන්රි වෙත ගියේය. මං ආපසු පැමිණි මිතුරන් වෙත ගොස් මට දකින්නට ලැබුණු දේ විස්තර කෙලිමි. ඔබ කියන්නේ වොට්සන් කාන්තාව එතන හිටියේ නෑ කියලාද? ඔව් ඇය නම් පේන්න හිටියේ නෑ. එහෙනම් ඇය ඇත්තේ කොහෙද? කුස්සියේ ඇරෙන්න වෙන කොහෙවත් එළියක් නැහැනේ. ඇය කොහේ ඉන්නවා කියලාද මට නම් හිතා ගන්න අමාරුයි. ග්‍රිම්පන් මඩවගුරුව ප්‍රදේශයට ඉහළින් ප්‍රමාණයෙන් ඉතා විශාල ඝන මීදුම් වලාවක් රැඳී තිබුණු බව මං කලින් පැවසුවෙමි. තදින් හැමූ සුළඟ සමග මෙය කෙමෙන් අප සිටි දෙසට පාවී එන්නට පටන් ගත්තේය. ඉන්පසු එය අප ඉදිරියේ නැවතුනේ ඝනකම් මෙන්ම මිටි තාප්පයක් විලසිනි. සඳ එළිය වැටි එය දිලිසුනේ හිම මිදුණු විශාල විලක් ලෙසයි. ඈතින් තිබූ ගල් පර්වත මිදුම් වලාවට ඉහළින් දැකිය හැකි විය. හෝම්ස්ගේ කැළඹීමට පත් මුහුණ ඒ දෙසට යොමු විය. එය පාවී ආවේ ඉතා සෙමෙන් බව දකිද්දී ඔහු තමාටම කොඳුරාගත්තේ නොයිසිලිමත් අයුරිනි. මීදුම එන්නේ අපි ඉන්න පැත්තටයි වොට්සන්. ඒක අපිට බරපතල ප්‍රශ්නයක් වෙනවද? ඇත්තෙන්ම ඔව් ඊටාම බරපතලයි. මගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ මීදුම. දැනටමත් වෙලාව 10යි. දැන් ඉතින් ඔහු තවත් හුඟක් වෙලා ප්‍රමාද වෙන එකක් නෑ. අපේ සාර්ථකත්වය පමණක් නෙවෙයි. ඔහුගේ ජීවිතය බේරීම වුණ රඳා පවතින්නේ එක දෙයක් මත. ඒ තමයි මීදුම් පාරට ගලා එන්න කලින් ඔහුට පිට වී එන්න පුළුවන්ද බැරිද කියන එක. රාත්‍රී අහස පැහැදිලි සුන්දර එකක් විය. තරුවලින් නිකුත් වූයේ සිසිලකි. ඒත් ඒවා දීප්තිමත්ව බැබිලිනි. අඩසදෙන් නිකුත් වූයේ මුරුදු මෙන්ම මද ආලෝකයකි. මුළු දර්ශන තලයම එයින් නැහැවිනි. අප ඉදිරියේ පිහිටි නිවස කළු පැහැයෙන් දිස්විය. එහි ඉහළට විහිදුණු දුම් කවුළුද ඇති පෙළක් ලෙස දිස් වූ වහලද රිදී එලියක් විහිදී ආසේ කැපී පෙනිනි. නිවසේ පහළින් පිහිටි ජනෙල් වලින් රන්වන් ආලෝක ධාරා නිකුත් විය. ගෙවත් තරහා වැටුණු ඒවා විල්ලුව දෙසට විහිදී තිබිනි. එයින් එක් ජනේලයක් හදිසියෙම වැසී ගියේය. සේවකයෙකු කුස්සියෙන් පිට වී යන්නට ඇත. තවදුරටත් ඉතිරි වී තිබුණේ කෑම කන කාමරයේ ආලෝකය පමණි. සුරුට්ටු දල්වාගත් මහත්වරු දෙදෙනා තවමත් කතා බහේය. එයින් එක් අයෙක් කිසිවක් සැක නොකළ අමුත්තාය. විල්ලුවෙන් අඩක් වැසී තිබූ සුදු පැහැති ඝන මීදුම් ගැන මම යලිත් සඳහන් කරමි. සුදු ලෝමයෙන් නිම වූ යෝධ ඇතිරිල්ලක් වැනි මීදුම් වලාකුළ සෑම මිනිත්තුවකම මෙරිපිට නිවස වෙත ලං වෙමින් තිබුණේය. එහි තුනී මීදුම් කැරලි කීපයක් මේ වන විටත් ජනේලයකින් නිකුත් වූ රන්වන් ආලෝක චතුරස්‍රයක් වසා ගන්නට පටන් ගත්තේය. ගෙවත්තේ ඈත කෙළවරේ තාප්පය මේ වන විට වැසී ගොසිනි. ගස්වල ඉහළ කොටස් සුදු වාෂ්පයක් මැදින් අහසට යොමු වී තිබිනි. තවත් මිනිත්තු කීපයක් ගත වෙද්දී පුළුන් කැරලි වැනි මීදුම නිවස දෙපසින් ඉදිරියට ගලා ආවේය. නිවස ඉදිරිපසදී යලි එක් වූ මීදුම් කැරලි ක්‍රමයෙන් ඝන වීමට පටන් ගත්තේය. නිවසේ පහළ කොටසක් දක්නට නොලැබින. නිවසේ උඩුමහල සහ වහල දිස්වූයේ සුදු පැහැති මුහුදක පාවුණු අද්භූත නෞකාවක් විලසිනි. ඉමහත් නොවිසිල්ලෙන් සිටි හෝම්ස් අඩි පොළවේ හැප්පුවේය. අප ඉදිරියෙන් වූ ගලකට ඔහු අතමිට මොලවා පහර දුන්නේ කෝපේනි. සර් හෙන්රි පැය කාලක් ඇතුළත ගෙයින් එළියට නොබැස්සොත් අපේ වැඩ කටයුතු ඔක්කොම අවුල් වෙනවා. හෝම්ස් කීවේය. පැය කාලෙකින් පාර ඔක්කොම නොපෙනී යාවි. පැය භාගයක් යද්දී කිසිම දෙයක් බලා ගන්න බැරි වෙනවා. අපේ මේ අත්වත් අපිට පෙනෙන එකක් නෑ. අපි තව ටිකක් පිටිපස්සට ගිහින් උස් බිමට නගිමුද? මම ඇසිමි. ඔව් මටත් හිතෙන්නේ එහෙම කරන එක හොඳයි කියලා. මගේ මිත්‍රයා කීය. මීදුම ඝන වෙමින් ඉදිරියට පාවී එද්දී අපි ක්‍රමයෙන් පිටිපසට ගියෙමු. මුලදී නිවසට යාර 200ක් පමණ ළඟින් සිටි අප අන්තිමේදී සිටියේ නිවසට සැතපුම් භාගයක් එනම් යාර 800ක් පමණ දුරිනි. ඒත් සඳ පානේ රිදී එළියෙන් නැහැවුණු මීදුම ඊටා සෙමින් තවත් ඉදිරියට ගලා එන්නට පටන් ගත්තේය. අපිට තවත් ඈතට යන්න පුළුවන් කමක් නැහැ. හෝම්ස් කීය. අපි තවත් ඈතට ගියොත් සර් හෙන්රි අප ළඟට එන්න කලින් ස්ටෙපල්ටන්ගේ ග්‍රහණයට අහු වේවි. ඒකට ඉඩ තියන්න බෑ. මොනතරම් පාඩුවක් වුණත් අපි ඉන්න තැනම ඉඳිමු. බිම දනගසාගත් හෝම්ස් කනක් පොළොවට ලං කළේය. දෙවියන්ට ස්තුති වේවා. ඔව් වෙන ශබ්දේ මට ඇහෙනවා මං හිතන්නේ. ඉක්මනින් ඇවිද එන්නෙකුගේ අඩි ශබ්දයක් විල්ලුවේ දැඩි නිහඬතාවයේ බිඳී ගියේය. ගල් පර්වත අතර ඇන තබාගෙන සැඟවී රිදී ධාරයක් සහිත මීදුම් තාප්පය දෙස බලා සිටියෙමු. අඩි ශබ්දේ තවත් පැහැදිලිව උස් හඬෙන් ඇසින.
මීළඟට තිරයක් අතරින් මතුවෙන්නක් මෙන් මීදුම කඩතුරාව මැදින් මතුවී ආවේ අප මෙතෙක් වෙලා බලා සිටි පුද්ගලයාය. තරු එළිය විහිදුණු රාත්‍රියේ මීදුම් නොමැතිව පැහැදිලි අඩවියට පා තබන්න ඔහු පුදුමයටපත් වී වටපිට බැලුවේය. මීළඟට ඉක්මනින් පාර දිගේ පැමිණි ඔහු අප සැඟවී සිටි තැන පවුසු කර ගියේය. මිනිත්තුවක් ගත වීමට පෙර ඔහු අපට පිටුපසින් වූ දිගු කඳු බෑවුමේ ඉහළට නගින්නට පටන් ගත්තේය. ඔහු හිටියේ කැනබුණු මනසකින් බැව් අපි තේරුම් ගත්තෙමු. ඇවිද යන අතරේ ඔහු වම් උරිස උඩින් හෝ දකුණු උරිස උඩින් දිගින් දිගටම ආපසු හැරි බැලුවේ බයටපත් බැල්මෙනි. ඉෂ් හෝම්ස්ට කෑ ගැසින. ආරක්ෂක අගුල ලිහිල් කර ඔහු රිවෝලය සූදානම් කරගත් හඬ මට ඇසින. සූදානම් වෙන්න. ඔන්න ඌ එනවා. ඝන මීදුම් වලාව තිබුණේ අපි සිටි තැනට යාර 50ක් පමණ ඉදිරියෙනි. මීදුම් වලාව මාධ්‍යයෙන් පැහැදිලි තියුණු නොවූ හඬක් නොනවත්වාම නිකුත් විය. මීදුම් කඩතුරාව ඉරාගෙන ඉදිරියට එන්නේ කුමන භයංකාර දර්ශනයක්දයි නොදැන අපි ඒ දෙස ඇසපිය නොහෙලා බලා සිටියෙමු. මා සිටියේ හෝම්ස්ගේ වැලපිට සමීපේනි. එක් මොහොතකට මම මගේ මිත්‍රයා දෙස බැලිමි. ඔහුගේ මූණ සුදු මැලි වී තිබින. එහෙත් ඔහුගේ දෙනෙත් සඳ එළියේ දීප්තියෙන් බැබිලින. එමෙන්ම එක්වරම ඉදිරියට යොමු වූ දෙනෙත් විශාල වී ගල් ගැසින. ඔහුගේ කට බාගෙට ඇරි නැවතුනේ අතිශය මවිතයට පළ කරමිනි. ඒ මොහොතේ ලෙස්ට්‍රේඩ් බීතියෙන් මරහඬ දී මුණින් අතට බිම ඇද වැටුණේය. එක් ක්ෂණයකින් මම නැගී සිටියෙමි. මීදුම් වලාව ඉරාගෙන මතු වූ භයංකාර සත්වයේ රූපය දුටු මගේ මනස හිරිවැටී ගියේය. රිවෝලය අල්ලාගෙන සිටි අත අප්‍රාණික විය. යෝධ සුනුකයෙකුගේ පෙනුම තිබුණත් මේ බීසුණු සත්වයාට බල්ලෙකු යයි කිව හැකිද? අඟුරු මෙන් කළු පැහැති මෙතරම් විශාල මෙතරම් රෞද්‍ර පෙනුමක් ඇති බල්ලකු මිනිස් ඇසකින් කවරදාකවත් දැක නැති බැව් සහතිකය. ඌගේ විවෘත මුඛයෙන් එළියට ගිනිදැල් විහිදිනි. ඌගේ ඇස් වටා දීප්තිය විහිදුනේ දෙනෙත් වලින්ද ගිනිදැල් නැගුණු අයුරිනි. ඌගේ බෙල්ලෙන් පහළට එල්ලුණු මස් වැදැල්ල මෙන්ම හොස්සද ගිනිදැල් වලින් වෙලී ගොස් තිබූ ආකාරයක් පෙනින. ඒ මීදුම් කඩතුරාව ඉරාගෙන අප ඉදිරියට ආ ඒ භයංකාර යක්ෂයාගේ දසුන තරම් ප්‍රචණ්ඩ භයංකාර දසුනක් කටින් ගිනිදැල් විහිදුණු දත් විලිස්සාගත් භයංකාර යක්ෂයෙකු වැනි මෙතරම් රෞද්‍ර සත්වයෙකු උණ විකාරයෙන් සීවිකල් වී මොනතරම් බියකරු සීන දුටුවත් කිසිතා දකින්නට නොලැබුණු ඇත. මේ කාලවර්ණ සුනකයා දිගු පිනුම් පනමින් ඉතා වේගෙන් අපේ මිත්‍රයාගේ පියවර ඔස්සේ ඔහු ලුහු බැඳ ගියේය. අප කොයිතරම් බීතියට පත්ව බයෙන් ත්‍රස්ත වී සිටියාදයක් අප එහි එළවා ගන්නා විට මේ සුනකයා අවතාරය අප පසුකර දිවගොස් අවසන්ය. අපි එක් ක්ෂණයකින් PVC-යට පැමිණියෙමු. ඒ මොහොතේ හෝම්ස් සහ මම එක්වරම ඌට වෙඩි තැබුවෙමු. ඌ මරහඬක් නැංවිය. අඩුම වශයෙන් එක් වෙඩි පහරක්වත් ඌට වැදෙන්නට ඇත. ඌ වෙඩි පහර කාගෙනම නොනවති ඉදිරියට දිව ගියේය. පාරේ බෝ ඈතින් සර් හෙන්රි ආපසු හැරි බලුණු සඳ එළියෙන් අපි දුටුවෙමු. ඔහුගේ මුහුණ බීතියෙන් සුදු මැලිව තිබින. කර කියාගත හැකි කිසිත් නොමැතිව දැන් ඔසවාගෙන ඔහු බලා සිටියේ තමා ලුහු බැඳා භයංකාර සත්වයා දෙසයි. වෙඩි පාර කෑ බල්ලාගේ මරහඬින් අපි ධෛර්යයටපත් වූයෙමු. එයින් ඔප්පු වූයේ ඌ බලු අවතාරයක් නොව ප්‍රාණය සහිත බල්ලෙකු බවයි. ඌට තුවාල සිදු කිරීමට හැකිනම් අපට ඌ මරා දැමීමට හැකි විය යුතුය. එදා රාත්‍රියේ හෝම්ස් දිවූ ආකාරයට මිනිසෙකු දුවනු මා කවදාවත් දැක නැත. වේගයෙන් දිවීමට හැකි අයෙකු ලෙස මට නමක් ලැබී තිබුණු බව සැබෑය. ඒත් එදා රාත්‍රිය ඔහු මා පසු කර ගියේ මට පියවරක් ගණනක් ඉදිරියෙනි. සර් හෙන්රි සහ ඔහු පසුපස බල්ලා දිවූ ගමන් මගේ අප දිව ගියෙමු. ඒ පියඹා යන්නක් වැනි වේගයෙනි. ඒ සමගම සර් හෙන්රි යටි උගුරෙන් නැගූ මරලතෝනි එකක් පසුපස එකක් අපට අසන්නට ලැබිනි. එපමණක් නොව බල්ලාගේ රෞද්‍ර ගර්ජනාවට අපට ඇසිනි. යක්ෂ බල්ලා සර් හෙන්රිගේ ඇඟට කඩා පැන ඔහු බිම පෙරලා ගත්තේ මා බලා සිටියේදීනිය. ඌ ඊළඟ මොහොතේ ඌගේ තියුණු දත් වලින් සර් හෙන්රිගේ උගුරු දණ්ඩ සැපීමට සූදානම් වූවා පමණි. ඒත් හෝම්ස් එක්ෂණයකින් ඔහුගේ රිවෝලයේ කාණු පහක උණ්ඩ බල්ලාගේ සිරුර මතට හිස් කළේය. දැඩි වේදනාවකින් ඌ අවසන් වරට පිට කළේ ගර්ජනාවක් වැනි තියුණු හඬකි. ඒ සමගම බිම පෙරළුණු ඌගේ හතර ගාතය ඉහළට යොමු විය. ඔහු ඇද වැටුණු තැනම සර් හෙන්රි සිටියේ සිහි විකල්වය. ඔහුගේ ගෙලවටා තිබූ කොළරය අපි ඉරා දැමුවෙමු. සර් හෙන්රිගේ බෙල්ලේ කිසිදු තුවාලයක් නොමැති බව අප දුටුවෙමු. ඒ මොහොතේ හෝම්ස්ගේ මුවෙන් පිට වූයේ දෙවියන්ට ස්තුති කිරීමේ යාඥාවකි. සර් හෙන්රිගේ ජීවිතය ගලවා ගැනීමට නියම වේලාවට එතැනට ළඟා වීමට අපට හැකි විය. එසේ කිරීමට හැකියවීම ගැන අපගේ සිත්වල ඇති වූයේ වචනයෙන් කිව නොහැකි තරම් අප්‍රමාණ සන්තෝෂයකි. මේ වන විටත් අපේ මිත්‍රයාගේ ඇස්පිය යන්තමින් සෙලවුණු අතර සිටිතැනින් නැගිටීමට ඔහු දුර්වල උත්සාහයක යෙදුණේය. ලේස්ට්‍රේට් තම සාක්කුවේ තිබූ කුඩා බ්‍රැන්ඩි බෝතලය සර් හෙන්රිගේ දත් අතරට තබා ඇල කළේය. අප දෙස යොමු වී තිබුණේ බයෙන් ත්‍රස්ත වූ දෙනෙතෙකි. සර්ව බලධාරී දෙවියනි. ඔහුට කෙඳිරි ගෑවිනි. මොකද්ද ඌ? දෙවියන්ගේ නාමයෙන් කියන්න. ඒ මොකෙක්ද? මොකෙක් වුණත් ඌ ඉවරයි. හෝම්ස් කීය. බැස්ක්විල් පවුලේ සුනක අවතාරය අපි සදාහටම විනාශ කළා. අප ඉදිරියේ බිම වැටී සිටියේ ශක්තියෙන් මෙන්ම ප්‍රමාණයෙන්ද භයානක බව පෙන්වූ සත්වයෙකි. ඌ නුමුහුන් බ්ලඩ්හවුන් වර්ගයේ සුනකයෙකුවත් නුමුහුන් මැස්ටිප් වර්ගයේ සුනකයෙකුවත් නොවිය. ප්‍රමාණයෙන් සිංහ දේනුවක් තරම් විශාල එමෙන්ම රෞද්‍ර පෙනුමක් තිබූ ඌ කලින් සඳහන් කළ සුනක දෙවර්ගයේ දෙමුහුමක් බැව් පෙනින. ඌ සිටියේ මියගොස් නිශ්චලවය.
ඒත් මේ වෙලාවේදී පවා ඌගේ ප්‍රමාණයෙන් විශාල හනු යුගලෙන් නිල් පැහැති ගිනි දැල්ලක් වැగిරෙන්නක් මෙන් දෙස්විය. මදක් ඇතුළට වන්නක් තිබූ දෙනෙත් වටාද ගිනිසලු මෙන් යමක් පෙනිනි. මම ඌගේ කටේ ඉදිරිපස කොටස ස්පර්ශ කෙලිමි. මගේ අත ඉවතට ගත් විට මගේ ඇඟිලි පවා අන්ධකාරයේ බැබළුනේ ගිනි දැල් වලින් වෙලී ඇති ආකාරයෙනි. ෆොස්පරස් මම කීවෙමි. එය ඊටා දක්ෂ ලෙස පිළියෙල කර තිබෙනවා. හෝම්ස් කීවේ මියගිය සතා වෙත ලන් වී රසායනික ගන්ධයක් තිබේදයි ආග්‍රහණය කරමිනි. ඌගේ ඉව කිරීමට බාධා වෙන අන්දමේ කිසිම ගඳක් නැහැ. අප ඔබෙන් සමාව අයද සිටිනවා සර් හෙන්රි. මේ තරම් භයංකාර සත්වයෙකුට ඔබ නිරාවරණය කිරීම ගැන මන් නපුරු බල්ලෙකුට සූදානම් වෙලා හිටියේ. නමුත් මේ වගේ භයංකාරයෙකුට නෙමෙයි. නොහිතන විදියට ගලා මීදුම නිසා ඌට ප්‍රහාර එල්ල කිරීමට අපට වෙලා මදි වුණා. ඔබ මගේ ජීවිතේ බේරාගත්තා. ඔව් ඒත් අනතුරකට නිරාවරණය කරලා ඔබට නැගිට සිටීමට ශක්තිය තිබෙනවද? මට තවත් එක් බ්‍රැන්ඩි උගලක් දෙන්න. එතකොට මං ඕන දෙයකට සූදානම්. මට නැගිටින්න ටිකක් උදව් කරන්න. හරි. මොනවද ඔබ දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබට මෙතන ඉන්න ඇරලා අපට යන්න සිදු වෙනවා. අද රාත්‍රියේ තවත් වික්‍රමාන්විත වැඩවලට යන්න ඔබේ ඇඟට සනීප මදි. අපෙන් කවුරු හරි ඔබ ආපසු බැස්කිවිල් මැදුර වෙතට කැඳවාගෙන යනවා. මදකට මෙතන ඉන්න පුළුවන් නම්. ඔහු නැගිට සිටීමට උත්සාහයක් දැරුවත් එය ඊට අපහසු විය. ඔහුගේ දෑත් දෙපා සියල්ල වෙවුලන ආකාරය අප දුටුවෙමි. ගලක් මත හිඳ ගැනීමට අප ඔහුට උදව් කළෙමු. ඔහු එහි වෙවුලමින් සිටියේ දෑත් වලින් මුහුණ බර කරමිනි. ඔබව මෙතන දාලා අපට යන්න වෙනවා. හෝම්ස් කීය. අපේ රාජකාරියේ ඉතිරි කොටස අපි සම්පූර්ණ කළ යුතුයි. ගත වෙන සෑම මොහොතක්ම හරිම වැදගත්. ඔහු අපරාධය කිරීමට යොදාගත් පිළිවෙල ආදී ඔහුට විරුද්ධව සෑම සාක්ෂියක්ම අප ළඟ තියෙනවා. දැන් ඌමනා කරන්නේ මිනිහා අල්ලා ගැනීම පමණයි. මිනිහා ගෙදර ඉන්න නම් ඉඩක් තියෙන්නේ 10කට එක අවස්ථාවක් විතරයි. හෝම්ස් කීවේ අප යලිත් වරක් මෙරිපිට නිවස දෙසට වේගෙන් ගමන් කරමින් සිටියේදී අපේ වෙඩි ශබ්දයද ඇහුණාම ඔහු තේරුම් ගන්න ඇති වැඩේ ගැස්සුණා කියලා. අපි හිටියේ සෑහෙන්න ඈත. මේ ඝන මීදුම නිසා වෙඩි ශබ්දේ ඇහෙන්නේ නැත්තේ යන්තමින්. සුනකයා ආපසු කැඳවා ගන්න ඌගේ පස්සෙන්ම එන්නේ නැති. ඒකේ නම් සැකයක් නැහැ. මේ වෙනකොට ඌ පැන ගිහින් නැති. කොහොම වුණත් අපි ගෙදර සෝදිසි කළා බලමු. මෙරිපිට නිවසේ ඉදිරි දොර විවෘතව තිබිනි. එහි කඩා වැදී සෑම කාමරයක්ම අපි පරීක්ෂා කර බැලුවෙමු. බරාදියේදී අපට වයස්ගත දුර්වල සේවකයෙකු හමු විය. අප මේ අන්දමින් නිවස පරීක්ෂා කිරීම ගැන ඔහු විමතියටපත් විය. කෑම කන කාමරය හැරුණු විට අන් කිසි තැනක ආලෝකයක් නොවිය. ඒත් පහනක් අතින්ගත් හෝම්ස් නිවසේ අස්සක් මුල්ලක් නැර සෑම තැනක්ම පරීක්ෂා කර බැලීය. ඒත් අප සොයාගිය පුද්ගලයාගේ කිසිදු සලකුණක් අපි නොදුටුවෙමු. කෙසේ වෙතත් උඩුමහලේ එක් කාමරයක පමණක් දොර යතුරු දමා වසා තිබින. මේ කාමරයේ ඇතුලේ කවුරු හරි ඉන්නවා. ලෙස්ට්‍රේට් කීය. මට ඇහෙනවා සෙලවෙන ශබ්දයක්. දොර අරින්න. ඔහු කෑ ගැසීය. කාමරය තුලින් ආ ශබ්දය අපටත් ඇසිනි. ඒ කිදිරිල්ලක් වැනි ශබ්දයකි. දොර අගුලට මදක් ඉහළ තැනකට හෝම්ස් වේගවත් පහ පාරක් එල්ල කළේය. අගුල කැඩී ගියෙන් දොර වහා විවෘත විය. රිවෝල්වරය ඇතිව අපි තුන්දෙනාම කාමරය තුලට කඩා වැදුණෙමු. ඒත් අප දැකිනවට බලාපොරොත්තු වූ දුෂ්ට අපරාධකාරයා ඒ තුලද සිටියේ නැත. ඒ වෙනුවට අපට දක්නට ලැබුණේ කිසිසේත් දැකීමට බලාපොරොත්තු නොවූ මෙන්ම පුදුමාකාර දසුනකි. අප තිදෙනාම එක් මොහොතකට ගල් ගැසී බලා සිටියේ විමතියට පත්වය. ඒ කාමරයේ කෘමි සතුන් සංරක්ෂණය කරන කුඩා කෞතුකාගාරයක් බවට පත්කොට තිබිනි. සෑම බිත්තියක් අයිනේම කුඩා වීදුරු අල්මාරි රාශියක් විය. මේ භයානක මෙන්ම සංකීර්ණ මනසක් තිබූ පුද්ගලයාගේ විනෝදාංශය වූ සංරක්ෂිත සමනලයන්ගෙන් හා සලබයන්ගෙන් මේ වීදුරු අල්මාරි පිරී තිබින. කාමරයේ මැද වහලේ දි รา ගිය බාල්කයට ආධාරයක් ලෙස කණුවක් සිරස් අතට බිම සිටුවා තිබින. මේ කණුවට කිසියම් පුද්ගලයෙකු බැඳ තබා තිබූ අයුරු අපට දැකිය හැකි විය. ඒ පුද්ගලයාගේ සිරුර කොපමණ ඇඳ ඇතිරිලි හා පොරෝනා වලින් වසා බැඳ තබා තිබුණේ දෙයක් ඒ පිරිමියෙකුද ගැහැණියෙකුද යන්න හඳුනා ගැනීමට පවා අපට අපහසු විය. උග්‍ර වටා යැවූ තුවායක් කණුව පිටුපසට ගෙන ගැටගසා තිබිනි. තවත් තුවායකින් මුහුණේ පහත කොටස ආවරණය විය. ඊටත් ඉහළින් අප දුටුවේ ශෝකය හා ලැජ්ජාව ඉතිරී ගිය දෙනෙතෙකි. අප දෙස හැසිපිය නොහෙලා බලා සිටි ඒ කළු පැහැති දෙනෙතේ විමතියකට ලකුණද අපි දුටුවෙමු. කෑ ගැසීමට නොහැකි වනසේ කට හරහා ගැට ගැසූ තුවාය සහ අනික් බැඳුම් සියල්ල අපි ඉක්මනින් ගලවා දැමිමි. ස්ටෙපල්ටන් මහත්මිය කලාන්ත ගතියෙන් මෙන්ම අප ඉදිරියේ බිම ඇඳ වැටුණාය. ඇගේ රූමත් මුහුණ ඉදිරියට පහත් වෙද්දී ගෙල ප්‍රදේශයේ විවෘත විනි. බෙල්ල හරහා කසපාර එල්ලවීමෙන් සෑදුණු රතු පැහැති සලකුණු අප පැහැදිලිව දුටුවෙමු. තිරිසනා හෝම්ස්ට කෑ ගැසිනි. ලෙස්ට්‍රේට් මට දෙන්න ඔබේ බ්‍රැන්ඩි බෝතලය. ඇයව පුටුවක වාඩි කරමු. අධික වීඩාව නිසාත් කසපාර කෑමිනුත් ඇය දුර්වල වෙලා. ඒ නිසා කලාන්ත වුණා. ඇය යලිත් වරක් තම දෙනෙත් විවෘත කළාය. ඔහුගේ පරිස්සම කොහෙද? ඇය විමසුවාය. ඔහුට පුළුවන් වුණාද බේරෙන්න? නෝනා, ඔහුට අපෙන් බේරිලා පැන ගන්න පුළුවන් කමක් නැහැ. නෑ මං අදහස් කළේ මගේ සැමියා ගැන නොවේ. සර් හෙන්රි පණ බේරා ගත්තාද? ඔව්. එතකොට බල්ලා ඌ මැරුම් කෑවා. ඇය දිගු සැනසුම් සුසුමක් හෙළුවාය. දෙවියන්ට ස්තුති වේවා. දෙවියන්ට ස්තුති වේවා. බලන්න අර තිරිසනා මට කළ දේ. කාලකණි දුෂ්ටයෙක්. කී ඇය තම දෑත් වැසී තිබූ ඇඳුම් මෑත් කොට දෑත් නිරාවරණය කළාය.
ඇයට දුන් වද හිංසා නිසා සම යටින් ඇති වූ ලේ ගැලීම් දැක අප බීතියටපත් වුනිමු. නමුත් මේවා තරම් බරපතල දේවල් නෙමෙයි. මේවා මොනවද? ඔහු මගේ සිතටත් ආත්මයටත් වද දුන්නු තරමක් මට වද හිංසා කළා. මාව තනි කළා. මට වංචා කළා. මං මේ හැමදේම ඉවසුවා. මොනවා කළත් ඔහුගේ ආදරය තවමත් මට හිමි නේද කියලා මං හිතුවා. ඒ සිතුවිල්ලෙන් තමයි මං හැමදේම ඉවසාගෙන හිටියේ. නමුත් දැන් මං දන්නවා. එතනදිත් මං රැවටුණු බව. මට වංචා කළා ඔහු මාව ඔහුගේ අතකොළුව බවට පත් කරගත්තා. පැවසූ ඇය ඉකි ගසමින් හඬා වැළපීමට පටන් ගත්තාය. මහත්මිය, ඔබේ හිතේ තවදුරටත් ඔහු ගැන පැහැදීමක් නැහැනේ. හෝම්ස් කීය. එහෙනම් අපිට කියන්න. කොහෙදද අපිට ඔහු අල්ලා ගන්න පුළුවන්? ඔහුගේ වැරදි වැඩවලට ඔබ උදව් කරලා තියෙනවා. එහෙනම් අපිට කියන්න. කොහෙදද අපිට ඔහු අල්ලා ගන්න පුළුවන්? ඔහුගේ වැරදි වැඩවලට ඔබ උදව් කරලා තියෙනවා. එහෙමනම් ඒක නිවැරදි කරගන්න මේ අවස්ථාවක්. අපිට උදව් කරන්න. ඔහුට පැන ගිහින් හැංගෙන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ. ඇය පිළිතුරු දුන්නාය. ග්‍රිම්පන් වගුරු බිමේ මැද හරියේ තිබෙනවා පොළොව සවිමත් දූපතක්. ඒකේ තියෙනවා පැරණි පතලක්. ඒක කලකට පෙර ටින් ලෝය හාරා ගැනීමට හැරූ පතලක්. ඔහු සුනකයාව හංගලා තියාගත්තේ එතන. හදිසියකදී සැඟවෙන්න තැනකුත් ඔහු එතන සූදානම් කර තිබුණා. ඔහු පැන යන්න ඇත්තේ එතනට. වීදුම් වලාව සුදු පැහැති ලෝම මෙන්ම ජනේලයේ වීදුරුවට තෙරපමින් තිබින. හෝම්ස් තම අතේ තිබූ පහන එතනට ලං කළේය. මේ බලන්න හෝම්ස් කීය. අද නම් කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ ග්‍රිම්පන් ගෝරුවේ පාරක් හොයාගන්න. හඬ නගා සිනාසුණු ඇය අත්පුඩි ගැසුවාය. ඇගේ දෙනෙත් මෙන්ම දැස් දිලිසුනේ වෛරය මුසු සතුටු කෙනි. ඔහුට පුළුවන් වේවි වගුරු බිම හරහා ඒ දුපතට යන්න. ඇය කීවාය. ඒ තාපසු එන්න ලැබෙන එකක් නැහැ. මඩ ගෝරුවේ එරෙන්න නැතුව අඩියක් තියා යන්න පුළුවන් බොහොම පටු මගක් තියෙනවා. ඒක බලාගන්නේ තිබෙත්තේ හිටවලා තියෙන කූඤ්ඤ වලින්. ඒවා එතන සවිකලේ අපි දෙන්න එකතු වෙලා. මට අද ඒවා ගලවා දමන්න පුළුවන් වුණා නම් ඔබට තිබුණා ඔහු අල්ලා ගන්න. මීදුම සම්පූර්ණයෙන්ම ඉවත් වනතුරු ස්ටෙපල්ටන් ලූ බැඳීමට තැන් කිරීම නිෂ්ඵල අනුවන කටයුත්තක් බැව් අපි තේරුම් ගත්තෙමු. මෙරිපිට නිවස ආරක්ෂා කිරීම ලේස්ට්‍රේට්ට බාර දී හෝම්ස් සහ මම සර් හෙන්රිද කැඳවාගෙන බැස්කියුවල් මැදුර වෙත ආපසු ගියෙමු. ස්ටෙපල්ටන් යුවල පිළිමත සත්‍ය කතාන්දරය තවදුරටත් සර් හෙන්රිට වසන් කිරීමටද හැකියාවක් නොවිය. ඔහු ආදරය කළ කාන්තාව පිළිබඳ සත්‍ය දැනගත් විටද සර් හෙන්රි එයට නිර්භයව මුහුණ දුන්නේය. රාත්‍රියේ මුහුණ දුන් කටුක අත්දැකීම් නිසා කම්පනයට පත්ව සිටි ඔහු හිරු උදා වීමටත් පෙර රෝගාතුරු විය. ඔහුට වැළඳුණු උණාධික ලෙස ඉහළ ගොස් සර් හෙන්රි උණ විකාරයෙන් දොඩවන්නටත් හැසිරෙන්නටත් පටන් ගත්තේය. ප්‍රතිකාර සඳහා අපි දොස්තර මෝටිමර් කැඳවුවෙමු. මේ බැස්කියුවල් බූදලේ බාර ගැනීමට පෙර සර් හෙන්රි සෑම අතකින්ම නිරෝගී ප්‍රීතිමත් මිනිසෙකුව සිටියේය. දැන් රෝගාතුරු වී සිටින ඔහු යලි යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ සඳහා ඔහු දොස්තර මෝටිමර් සමග ලෝකය වටා සංචාරයක සඳහා යැවීම යෝග්‍යයි අප නිගමනය කළෙමු. දිගුකලක් අපේ ජීවිතය අඳුරු කළ සිත් බීතියට පත් කළ සුවිශේෂී කතන්දරයේ අවසානය වෙත මම ඉක්මනින් ලං වෙමින් සිටියෙමි. බල්ලා මියගිය දිනට පසුවදා උදේ හිරුපායද්දී මීදුම ඉවත්ව ගොස් තිබින. එදා ස්ටෙපල්ටන් මහත්මිය අපට සහාය වීමට පැමිණියාය. ග්‍රිම්පන් මඩගෝරුව දූපතට ළඟාවීමට හැකි ඔවුන් සොයාගත් මාර්ගය ඇය අපට පෙන්වා දුන්නාය. සිය සැමියා අල්ලා ගැනීම සඳහා යා යුතු මඟ ස්ටෙපල්ටන් මහත්මිය අපට පෙන්වා දුන්නේ දැඩි උද්‍යෝගයෙන් මෙන්ම උතුරා යන සතුටකිනි. ස්ටෙපල්ටන්ගේ බිරිඳ ලෙස ඇය මොනතරම් වද හිංසාවලට සහ භයංකාර ජීවිතයකට මුහුණ දුන්නාද යන්න එයින් අපට පැහැදිලි විය. පිටිපස්සෙන් සෑදුණු අර්ධද්වීපයකට හැඩයගත් සවිමත් පොළවක් තිබූ කුඩා බිම් කඩක් මුලින් අපට හමු විය. ඇය එතන නවත්වා ඉදිරියට යාමට අපි තීරණය කළෙමු. පුළුල් මඩගෝරුව දෙසට එය දික් වූයේ ක්‍රමෙන් ඊටම පටු වූ තීරුවක් ලෙසයි. එතන සිට ග්‍රිම්පන් වගුරේ නොයරෙන මග සලකුණු වී තිබුණේ බිම තැනින් තැන සවිකර කුඩා කූඤ්ඤ වලිනි. එම මාර්ගය සික්සැක් ආකාරයට අඩියෙන් අඩිය වමටත් දකුණටත් හැරිනි. මඩගෝරුව අවට නිරන්තරයෙන් කුණු වූ ශරීර ද්‍රව්‍ය නිසා දැඩි දුර්ගන්ධයක් පැවිදිනි. එම දුගඳ වාෂ්පයක් මෙන් කෙලින්ම අපේ මුහුණු වලට අයුරු අපි නිරීක්ෂණය කළෙමු. අප වැරදියට අඩියක් තැබුව විට කකුල කලවා දක්වා එරුනේ වරක් දෙවරක් නොවේ. එක් අඩියක් තැබීමේදී වගුර පොළව යාර ගණනක් ඉදිරියටත් විටක සෙලවෙන්නට විය. පාදය මඩ තුලට තබා ඇවිදින විට පාද තදින් ග්‍රහණය කරගත් ආකාරයක් අපට දැනින. එපමණක් නොවේ. පාද මඩ තුලට අඩි කිහිපයක් එරුණු පසු අපට දැනුනේ යක්ෂයෙකුගේ හස්තයෙන් තදින් අල්ලා අප ඒ භයංකාර මඩගෝරුවේ පතුලට අදින්නාක් විලසිනි. කෙනෙකු බීතියට පත් කරන මෙම මාර්ගයේ අපට පෙර කිසිවෙකු ගමන් කර ඇති බවට සලකුණු අපි දුටුවෙමු. ඒත් අප එම සලකුණු දුටුවේ එක්වරක් පමණි. මඩ තුලින් ඉහළට වැවී තිබූ කෝටින් රස් තන පඳුරක කළු පැහැති යමක් රැඳී තිබුණු බව දක්නට ලැබිනි. එය අතට ගැනීමේ අරුමිනින් හෝම්ස් නියම මාර්ගයෙන් ඉවතට එක් අඩියක් තැබීය. එක් ක්ෂණයකින් ඔහු මඩ ගෝරුව තුලට පහළට එරී යන්නට පටන් ගත්තේය. ඉන දක්වා එරෙද්දී ඔහු ඉතා අපහසුවෙන් රඳවා ගැනීමට අපට හැකිවිනි. ලේස්ට්‍රේට් සහ මම මඩෙන් ඉවතට හෝම්ස් ඇද ගැනීමට සමත් විමු. අප දෙදෙනා එතන නොසිටියා නම් යලිත් සවිමත් පොළවට පා තැබීම අපේ මිත්‍රයාට සිහිනයක් වනු නොඅනුමානය. මඩ වගුරේ තිබූ ඔහුට හමු වූ කළු පැහැති සපත්තුවක් හෝම්ස් ඉහළට ඔසවා පෙන්විය. එහි ඇතුළු පැත්තේ මේයස්
ටොරන්ටෝ යනුවෙන් මුද්‍රිත සටහනක් තිබිනි. මට මඩනා ගන්න වුණාට ඒත් වටිනවා. හෝම්ස් කීය. මේ අපේ මිත්‍රයා සර් හෙන්රිගේ නැතිවුණු සපත්තුව. පැනලා දුවදී ස්ටෙපල්ටන් සපත්තුව එතනට විසි කරන්න ඇති. අන්න හරි බල්ලා සර් හෙන්රි පසුපස ඉවකර එවන්න මේක තමයි ස්ටෙපල්ටන්ගේ අතේ තියෙන ඇත්තේ. වැඩේ හරි ගියේ නෑ. නොහිතූ විදියට උගුල අසාර්ථක වුණා කියලා දැනගත්තාම ඔහු වැඩිදුර කල්පනා නොකර පැන දිව්වා. මේ සපත්තුව ඔහුගේ අතේ තියාගෙන. මෙතනදී තමයි ඔහු එය ඉවතට විසි කළේ. ඔහු මේ තරම් දුරක් කරදරයක් නැතිව ආබව මේකෙන් අපට හිතා ගන්න පුළුවනි. ස්ටෙපල්ටන් ගැන මීට වඩා යමක් දැනගන්න අපට දෛවෙන් ඉඩක් සැලසී නොතිබිනි. ඒත් අපට නොඅනුමාන කළ හැකි කරුණු බොහොමයක් විය. ග්‍රිම්පන් මඩගෝරුව තුල අඩිසටහන් නම් කිසිසේත් දැකීමට හැකි නොවිනි. ඊට හේතුව ඒ මතට ගලා මඩ මගින් පාසලකුණු වැසී යාමයි. මෙම පෙදෙස පසුකොට සවිමත් පොළවේ තිබූ දූපතට පැමිණි පසු අඩිසටහන් සෙවීමට දැඩි උනන්දුවකින් අපි අවධානය යොමු කළෙමු. ඒත් කිසිදු සලකුණක් යන්තමින් හෝ දැකීමට නොවිය. මහා පොළවෙන් අපට ලැබුණු සාක්ෂිය සැබෑ එකක්ද? එසේනම් පෙරදින රාත්‍රියේ ඝන මීදුම් මැදින් ඔහු සොයා ඒ ආරක්ෂිත ස්ථානයට ඒමට ස්ටෙපල්ටන් හැකි වී නැත. කුරිරු හදවතක් තිබූ අනුකම්පා විරහිත ඒ දුෂ්ට මිනිහා මහා ග්‍රිම්පන් මඩගෝරුව විසින් එය තුළට ගිලගෙන සදාකාලෙටම ඔහු එහි මිහිදන් කොට ඇත. මඩින් වට වූ දූපතේ ඔහුගේ තිරිසන් මිත්‍රයා රඳවා සිටි බවට සලකුණු කීපයක් අප දුටුවෙමු. කුණුරුඩු වලින් පිරී තිබූ පතලක් හා එහි කටයුතු සඳහා යොදාගත් රෝදයක්ද දක්නට ලැබිනි. ඒ අසලම තිබුණේ පතල්කම්කරුවන් ලැබුම් ගැනීමට යොදාගත් පැල්පත්වල සුන්බුන්ය. මඩගෝරුවෙන් නිකුත් වූ විෂ වායු වලින් පරිසරය දූෂිත වූ නිසා ඔවුන් මේ තැන අත්හැර දමන්නට ඇතුවා නිසකය. යකඩ දැම්මලස්සා ඊට සවිකල අගුලක් සහිත තැනක් අපි දුටුවෙමු. සතෙකු විසින් වරින් වර සපා දමන ලද අස්ථි කැබලි රැසක් එතන තිබිනි. ස්ටෙපල්ටන් තම සුනකයා රඳවා තබන්නට ඇත්තේ එතන විය යුතුයි. තවත් තැනක දුඹුරු පැහැති ලොම රැඳුණු සතෙකුගේ ඇටසැකිල්ලක් විය. බල්ලෙකුගේ ඇටකටු හෝම්ස් කීය. අත්මබරු ලොම සහිත ස්පැනියල් බල්ලෙක්. අසරණ මෝටිමර්ට ඔහුගේ හුරතල් සතා නම් කවදාකවත් දකින්න ලැබෙන එකක් නෑ. අපි දැනටමත් තේරුම්ගෙන ඇති රහස් වලට අමතරව මෙතන තවත් රහස් හැංගී තියනවද කියලා අපි දන්නේ නෑ. ස්ටෙපල්ටන්ට බල්ලව මේ හංගන්න පුළුවන් වුණා. ඒ නිසායි දවල් කාලයේදී පවා අර බීසුණු හඬක් දෝංකාර දෙනවා අහන්න ලැබුණේ. හදිසි අවස්ථාවක මෙරිපිට නිවස ළඟ මඩුවේ බල්ලව රඳවා ගන්න ඔහුට පුළුවන්කම තිබුණා. නමුත් ඒක අවදානම් කටයුත්තක් බව ඔහු දැනගෙන හිටියා. තමන්ගේ සියලුම උත්සාහයන් පළදරා කටයුතු උච්චම තැනට එන දවස මේ දවස කියලායි ඔහුගේ හිතේ තිබුණේ. ඒ නිසායි එදා රැට බල්ලව මඩුවේ ගෙනත් තියාගන්න ඔහු එඩිතර වුණේ. මේ ටින් එකේ තිබෙන්නේ බල්ලාගේ කටවටා තවරන්න සකස් කළ ලුමිනස් රසායනික මිශ්‍රණය. බවට සැකයක් නැහැ. බැස්ක්විල් පවුලට උරුම ශාපය පිළිබඳ කතන්දරෙත් ඉන්නවානේ අපායෙන් එන සුනක අවතාරයක්. ඒ හින්දා සර් චාල්ස් බීතියටපත් කරලා මරා දමන්න ඔහු මේ උපක්‍රමය සැලසුම් කරන්න ඇති. පාළු විල්ලුව මැද ඝන අන්ධකාරයේ ඇවිද එන කෙනෙකුට Taman පසුපස කටින් ගිනිදැල් වීදුන බල්ලෙක් එලවාගෙන එන බව දුටුවාම ඇතිවන තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන්. ඒ බීසුණු දර්ශනයෙන් බීතියටපත් වෙලා සෙල්ඩන් ඩිව්වේ මරලතෝනි නගමින් අපේ මිත්‍ර සර් හෙන්රි කළෙත් ඒකමයි. ඔය අත්දැකීමට මුහුණ දුන්නා නම් අප අතින් කෙරෙන්නේද ඒ දෙයමයි. ඒක බොහොම කෛරාටික උපක්‍රමයක්. Tamanට ගොදුරු කරගන්න ඌමනා පුද්ගලයා මරණයටපත් කිරීමට මොහොතකට අමතක කරමු. මේ වගේ සත්වයෙකු දුටුවොත් ළඟට ගිහින් ඌ පරික්ෂා කරලා බලන්න තරම් ඉදිරිපත් වෙන්නේ මොන ගැමියාද? විල්ලුවේදී ඌව දුටු බොහොම දෙනෙකු ඒ පැත්ත පළාතේ යන්නේ නැතුව මග ඇරියා. වොට්සන් මම මේක ලන්ඩනයේදීත් කිව්වා. දැනුත් කියනවා. අන්න අර පැත්තේ පොළොව යට වැළලී ඉන්න මිනිහා තරම් භයානක දරුණු මිනිහෙක් දඩයන් කරන්න අපට කවදාකවත් හැකි වෙලා නැහැ. හෝම්ස් කීවේ කොළ පැහැති මඩගෝරුව දෙසට අත දිගු කරමිනි. එහෙනම් ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක පළවෙනි කතාපොත සුනක ශාපය මේ රසවත් වුණු භයංකාර පරිච්ඡේදය මෙතනින් අවසන් වෙනවා. අපි හමු වෙමු එහෙනම් කතාවේ අවසන් කොටසින්. හමු වෙනකන් පරිස්සමෙන් ඉන්න. මේ කතාව කියන මම බුරියා.